And now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර මුල් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. ජන ජීවිතයේ යථාවත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භයි. වසංගතයත් සමග සාගතයකටත් ඉඩ දෙනු බැහැ. නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කරමු. ජනපති ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ කියයි. ඇඳිරි නීතියේ වළංගු භාවය පිළිබඳව අධිකරණයෙන් සහතිකයක්. ඡන්දය ගැන පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ දින නියම කෙරේ. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව නීතිපති කියයි. නිරෝධායන කොන්දේසි කැඩූ බස් සේවය. රණබිමෙන් මතක. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩාල වූ ජන ජීවිතය සහ ආයතන යථාවත් කිරීමේ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ අනුව දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතු ක්‍රමානුකූලව ආරම්භ වූ අයුරු දක්නට ලැබුණා. කොරෝනා වෛරසයේ රට තුළ ව්‍යාප්ත වීම හමුවේ මාස 2කට අධික කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන తాවකාලිකව වසා දැමීමට රජය කටයුතු කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මතයි. කෙසේ වෙතත් එලෙස වසා දැමුණු ආයතන අද යලි විවෘත කිරීමට කටයුතු කෙරුණේ රට යලි ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමේ ප්‍රමුඛ අපේක්ෂාව අරමුණු කරගනිමින්. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ඇඳිරි නීතිය බලපැවැත්වුණද ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරලීමේ පළමු අදියර අද ක්‍රියාත්මක වුණා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ නගරයේ රාජ්‍ය ආයතනවලට සියලුම රාජ්‍ය සේවකින් ඇතුළත් කරගනු ලැබුවේ විෂ බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරු වීම කැපී පෙනුණා. මේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිශ්‍රය තුළ රාජ්‍ය නිලධාරීන් අද සිය රාජකාරී යලි ආරම්භ කළ ආකාරයයි. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයද අද සිය රාජකාරී ආරම්භ කළ රාජ්‍ය ආයතන අතර වනවා. මේ බත්තරමුල්ලේ පීටි අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් අද සිය සේවාසානයේදී රාජකාරී ආරම්භ කළ ආකාරයයි. බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේද අද රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කර තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වන අතරතුර ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේද නිවේදනයක් නිකුත් කරමින් ඊට අනුගත විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අනුව රාජ්‍ය ආයතන වෙත පෞද්ගලික වාහන වලින් සහ අදාළ ආයතනයෙන් ලබා දෙන වාහන මගින් පැමිණීමේදී උදෑසන 8:30ට පෙර සිය රාජකාරී ස්ථානයට පැමිණිය යුතුයි. පස්වරු 3-4 අතර කාල සීමාවේදී ආයතනයෙන් පිටත් වීමටත් කටයුතු කළ යුතු බවයි පොලිස් මූලස්ථානයේ දැනුම් දී තිබෙන්නේ. මීට අමතරව පෞද්ගලික ආයතනවල රැකියා සඳහා පැමිණෙන සේවකයන් උදෑසන 8:30-10 අතර කාලය තුලදී සිය සේවාසානයට පැමිණීම සිදු කළ යුතු අතර සේවය අවසන් කර ඔවුන් රැගෙන යන වාහන පස්වරු 4-5 අතර කාලය තුල පිටත් විය යුතු බවයි පොලිසිය පෙන්වා දී ඇත්තේ. මේ අතර පොදු ප්‍රවාහන සේවා මගින් සේවයට පැමිණෙන පිරිස් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපැදීමට අදාළ බස් හිමියන්, රේදුරන් සහ කොන්දස්තරවරුන් ක්‍රියා කළ යුතු බවද පොලිස් මූලස්ථානයේ අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනයට නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග අද දහවල් පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් COVID-19 වසංගතයේ මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය අද දහවල් රැස් වුණා. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමාජිකයන් එක්ව සිටියා. මේදී ජනාධිපතිතුමා ඉදිරි අවදානම් හඳුනාගෙන පසු නොබැස වැඩ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරීත්වය යලි ආරම්භී තිබෙන පසුබිමක ඉදිරි සැලසුම් ක්‍රියාවට නැංවීමේදී පෙර සිදු අතපසුවීම් වලට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා පැවසුවා. වසංගතයක් පැවතියද ඒ සමග සාගතයකටද ඉඩ නොතැබිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා
පොදු ප්‍රවාහන සේවා සහ ජනතාව වඩාත් ඒකරාශී වන තැන්වලින් ආඹු ලෙස තෝරාගන්නා පුද්ගලයන් COVID-19 පරීක්ෂණවලට යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා. මේ සාකච්ඡාවේදී වෛරසය පැතිර යාම වැළැක්වීමට පොදු ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් වුණා. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ පදනම් කරගනිමින් පාසල් විවෘත කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද අද මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානයට ලක් වුණා. විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන් හා තාවකාලිකව වීසාලාභීන් 2300කට ආසන්න පිරිසක් මේ වන විට දිවයිනට ගෙන්වාගෙන ඇති බව මෙහිදී හෙළි වුණා. ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ විදේශගතව සිටින පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බවයි. ආරක්ෂකංශ නියෝජනය කරමින් සාකච්ඡාවට එක් වූ නිලධාරීන් පෙන්වා දුන්නේ මේ දිනවල විශාල මුදලකට නීති විරෝධී මත්පැන් අලෙවිවන බවට තොරතුරු ලැබී ඇති බවයි. මෙමගින් සෞඛ්‍ය මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට අදාළ ගැටලු රැසක් උද්ගත ඇති බවත් ප්‍රකාශ වුණා. රාජ්‍ය සහ පෞද්ගලිකංශයේ ආයතනවල සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා අද දිවයින පුරා බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මෙම ප්‍රවාහන සේවා පොදු මහජනතාවට විවෘත නොවූ අතර රාජකාරී කටයුතු සඳහා පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් දුම්රිය 10ක් ගමනාන්ත 5ක් වෙත ධාවනය කෙරුණා. මේ අතර තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලේම අද බස් රථ මගින් දිස්ත්‍රික්ක අතර මගී ප්‍රවාහනය සිදු කෙරුණා. ඇඳිරි නීති මධ්‍යයේ වුවද කොළඹ සහ ගම්පහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් තම රාජකාරී කටයුතු සඳහා වාර්තා කිරීම සඳහා පැවති දැඩි උනන්දුවක්. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගමන් පහසුව සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ රැසක් යොදවා තිබුණා. කොළඹ ඇතුළු විවිධ ස්ථානයන් සඳහා ළංගම බස් රථ ක්‍රියාත්මක වුවද දිස්ත්‍රික් අතර බස් රථ ධාවනය නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ ඇතැම් ජනතාව දුෂ්කරතාවට පත්ව සිටින ආකාරය දක්නට ලැබුණා. මම හිතන්නේ ලබා දුන් උපදෙස් පිළිබඳ හරි අවබෝධයක් නැතුව වෙන්න ඕනේ මේගොල්ලෝ වෙතට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ කොළඹින් බැහැර ප්‍රදේශවලට යාම සඳහා සූදානම්ින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අතර අද පෙරවරුවේ කොළඹ බැස්ටේන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළට බස්නාහිර පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරියට අයත් කාර්යාලයේ සේවකයන් නිලධාරීන් කැඳවා තිබුණද එහි බස් රථ දක්නට ලැබුණේ නැහැ. බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය පස්සේ සේවකයෝ වශයෙන් අපිට සේවක වාර්තා කරන්න කියලා උපදෙස් ලැබුණා. ඒ අනුව අපේ සේවක සියලු දෙනා අද දින සේවක වාර්තා කළා තියෙනවා. නමුත් බස් ධාවනයක් සිදුවන්නේ නැහැ. මේ අතර කොළඹ නගරයේ රාජකාරී සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ආකාරය දක්නට ලැබුණා. කොට්ටාව මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ නිලධාරීන් වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තුල ගමන් පහසුකම් සලසා තිබූ ආකාරය දක්නට ලැබුණා. ගාල්ල බස් නැවතුම්පොළ තුලද අද පෙරවරුවේ දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. මේ මාතර නගරයේ අද පෙරවරුවේ දක්නට ලැබුණු තත්ත්වයයි. අනුරාධපුර නගරයේදී අධික ලෙස මගින් පටවාගෙන පැමිණි බස් රථයක් උතුරුමැද පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. එනකොට ගන්න නැත්තම් තව බස් කියනවා. බස් අපි යොදවලා තියෙනවා. ඒ වල කරලා තියෙන මේ මහා අපරාධයක් මේ කරන්නේ රට. මේක නවත්තලා අපි රටක් පිටින් නැගිටින්න හදන වෙලාව මේම සෙනඟ පටවගෙන ආවිලා මේක බෝ කරලා දැම්මා. මේ මිනිස්සු අනතුරුව වැඩිපුර රැගෙන ගිය මගින් බසෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් කිසිම බස් රථයක් දිස්ත්‍රික් අතර ධාවනය නොවූ අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවූ පිරිස් ස්ථාන කිහිපයකදීම අපහසුතාවයට පත්ව සිටියා. මීගම මාර්ගයේ ධාවනය වූ රථවාහන පොලිස් නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක් වුණා. මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් දිවයිනේ ස්ථාන 5ක සිට අද විශේෂ කාර්යාල දුම්රිය 10ක් ක්‍රියාත්මක වුණා.
මෙහි ගමන් ගැනීමට සුදුසුකම් ලබා සිටියේ අදාළ ආයතන ප්‍රධානීන් විසින් නම් කර දුම්රිය දෙපාර්තමේන්තුවට එවන ලද ලැයිස්තුවේ සිටි පුද්ගලයන් පමණයි. අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 10ක් බෙලියත්ත, හලාවත, මහනුවර, අවිස්සාවේල්ල සහ මහව යන නගරවල සිට කොළඹ බලා ධාවනය කෙරුණේ යුද හමුදා ආරක්ෂාව මැද්දේ. මේ අදාළියුම් 5:10ට බෙලියත්ත දුම්රිය සානයෙන් කොළඹ බලා පිටත් වූ දුම්රියයි. මගින් තෙදෙනෙකු බෙලියත්තේ සිට දුම්රියෙන් ගමන් කිරීමට සුදුසුකම් ලබා තිබුණත් අදාළියුම බෙලියත්ත දුම්රිය සානයට පැමිණියේ එක් මගියෙකු පමණයි. එම දුම්රිය ගාල්ල දුම්රිය සානයට පෙරවරු 6:55ට පැමිණි අතර මගින් 33 දෙනෙකු ගාල්ලේ සිට දුම්රියෙන් ගමන් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා. ඒත් එම දුම්රිය සානයෙන් දුම්රියට එක් වූයේ මගින් 18 දෙනෙකු පමණයි. මේ අතර අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය දින 52කට පසු අද පෙරවරු 6ට කොළඹ කොටුව බලා පිටත් වුණා. ඒ සඳහා මගින් 8 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද එම සානයට පැමිණ සිටියේ මගින් 9 දෙනෙකු පමණයි. මාව දුම්රිය සානයේ සිට තවත් කාර්යාල දුම්රියක් අදාළවම 5:30ට කොළඹ බලා පිටත් වුණා. මහවින් දුම්රිය ගමන් කිරීම සඳහා 9 දෙනෙකු නම් කර තිබුණද දුම්රිය ගමන් කළේ 2 දෙනෙකු පමණයි. මේ අතර මහනුවර සිට අදාළියම 5ට කොළඹ කොටුව බලා කාර්යාල දුම්රියක් පිටත් වූ අතර ඒ සඳහා නම් කර තිබූ 17 දෙනාගෙන් මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ සිටියේ 7 දෙනෙකු පමණයි. මෙම කාර්යාල දුම්රිය අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ වෙත ළඟා වුණා. ප්‍රවාහන සේවය පාවිච්චි ගන්නේ මාස 2කට පස්සේ උපරිම ආරක්ෂාවක් තියෙනවා. එන්න අතරතුරේදී ශ්‍රී ලංකා නාමිකෙන් උපරිම ආරක්ෂාව දුන්නා. ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා උෂ්ණත්වය මැනීමේ උපකරණ දෙකක්ද කොටුව දුම්රිය ස්ථානයේ ස්ථාපිත කර තිබුණා. මගියගේ උෂ්ණත්වය 36.4යි. මේන මගියගේ උෂ්ණත්වය 36.0යි. අද පෙරවරුවේ කොළඹට පැමිණි කාර්යාල දුම්රිය 10ම පස්වරු 3:30 සිට කොළඹ කොටුවෙන් අදාළ ගමනාන්ත 5 වෙත පිටත් කෙරුණා. අද උදෑසන සිය රාජකාරී සඳහා කොළඹට ආපු ජනතාව තමයි මේ විදිහට තමන්ගේ නිවෙස් වෙත යන්නේ. ඉතින් මා රැඳී සිටින මේ බෙලියත්ත බලා දහවන වෙන දුම්රිය. මේ දුම්රිය ගාල්ල මාතර හරහා තමයි බෙලියත්ත ප්‍රදේශ ළඟා වෙන්නේ. ඉතින් අද උදෑසන මෙලෙස ආපු මගී ජනතාව තමන්ගේ ටෝකන් පත ඉදිරිපත් කළ තමයි දුම්රියට ගොඩ වුණේ. කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය සියල්ලම පස්වරු 8 වන විට ගමනාන්තය වෙත ළඟා වීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ. එලෙසම ඉදිරි සතිය සඳහා අද දින සිට බදාදා දින දක්වා අපේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ වෙන් කරගා ගැනීම අදාළ ආයතන ප්‍රධානීන් හරහා සිදු කරගත ඇති බවද කාර්මිකව දන්වා සිටිනවා. මේ අතර දිස්ත්‍රික්ක 23කට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග එම ප්‍රදේශවල ජන ජීවිතය අද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ආකාරය දක්නට ලැබුණා. මේ එම දිස්ත්‍රික්කවල ජනතාව එදිනෙදා කටයුතු ආරම්භ කළ ආකාරයයි. මාසේ කාමාරකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය අද ලිහිල් කිරීමත් සමග ජනතාව නගරයට ඇදී එන අයුරු දක්නට ලැබුණා. වෙනදා ජනා කීරණව තිබ්බ නගරය අද සුළු වශයෙන් තමයි ජනතාව තම අත්‍යවශ්‍ය දෛනික කටයුතු කර ගැනීම සඳහා පුත්තලම නගරයට පැමිණෙන්නේ. මේ අතර හලාවත නගරයටද විශාල පිරිසක් එක්ව සිටියේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේද ජනතාවගේ කටයුතු සීමා සහිතව සිදුවන අතර මිනුවන්ගොඩ නගරයේ ජනතාව දැනුවත් කිරීම මෙලෙස සිදු වුණා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අනුරාධපුර නගරයට සාමාන්‍ය ආකාරයට ජනතාව පැමිණ සිටියේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. අයාපත් කාලගුණය හමුවේ ගාල්ල නගරයේද කටයුතු අද සිදුවුණේ තරමක් මන්දගාමීවයි. නෙළුව සතිපොළ භූමියට කළුතර බේරුවල ආදී පිටපළාත් වලින් වෙලින්දන් පැමිණීම නිසා එම සතිපොළ භූමිය නැවත දැනුම් දෙන තුරු වසා දැමුණා.
උදේ වෙලෙන්ද පිටිපළත් වලින් ආවුම් ගත්තේනේ. ඇවිල්ලා අපේ මේ ගමේ පොලේ සති පොලේ බඩු දෑවා වෙලෙන්ද ගොඩක් හිටියා. ඉතින් ගොඩක් සෙනගත් ආවා. ඒක නිසා මේ PHI මහත්තයා පොලිසියෙන් ඇවිල්ලා ඒක තහනම් කරා. මහනුවර නගරයට දෛනික කටයුතු සඳහා අද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියා. මාස්ක් එක සමා ගන්න. මාස්ක් එක සමාදන විශ්වාස කරලා ගන්න. මොකද කියන්නේ මහජන සුදුසුකම් නෝනා. රටේ ඔක්කොම මාස්ක් දාන්න කියලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයේ අද පෙරවරුවේ මේ අතර කළුතර සිට කොළඹ දිස්ත්‍රික්කයට පිවිසෙන මායිම වන බණ්ඩාරගම කිඳල්පිටිය පොලිස් මොරපොළ පසු කර යාමට දිනියායේ සිට පැමිණි 5 දිනක රැගත් ත්‍රිරෝද රථයක් දැඩි අවවාද මත නිදහස් කළා. එමෙන්ම එම පොලිස් මොරපොළ පසු කර යාමට පැමිණි සිව් දිනක රැගත් යතුරු පැදියක් යලි හරවා යැවීමට පොලිසිය පියවර ගත්තා. ඇඳරනීට ඉවත් කිරීමත් සමග වවුනියාවේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදුවන අයුරු දැකගත හැකි වුණා. මේ අතර හැට නගරයේ ඇතුළු වතුකරේ ජනතාව මෙලෙස සිය රාජකාරී ආරම්භ කළා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේද ජන ජීවිතය අද යථා තත්ත්වයට පත් වී තිබුණත් මැණික් වෙළඳාමේ කටයුතු තවමත් ආරම්භ වී නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය වළංගුභාවය පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද තහවුරු කළා. ඊට අදාළව ලබා දුන් නඩු තීන්දුව පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අද දිනය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ නීති ඉතිහාසයේ ඓතිහාසික දිනයක් වෙනවට නොඅනුමානයි. විවිධ සංවිධාන ඒ වගේම විවිධ පුද්ගලයින් පොලිසිය පනවනු ලබන මේ නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන බවට සඳහන් කළා. මානව හිමිකම් ක්‍රියාකාරීන්යයි පවසා ගන්න පිරිස් මේ සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කළා. මීට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විවාදගත නඩුවක් පැවතුණා. ඒ නඩුවේදී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. මේ තීන්දුවේ කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. පළවෙනි කාරණේ තමයි මාර්තු 18 වෙනි දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව, ඒ වගේම ඒ සම්බන්ධයෙන් පොලිසිය මගින් ගනු ලබන ක්‍රියාකාරකම් නීත්‍යානුකූල බවට ගරු මහේස්ත්‍රාත්තුමා විසින් සඳහන් කර ඇති මේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම විවිධ පුද්ගලයින් මත පළ කළා මෙය මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇඳිරි නීති පැනවීමක් සිදු කළ යුතුයි කියලා. නමුත් මේ නඩු තීන්දුවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මහජන ආරක්ෂාව පිළිබඳ මේ රටේ ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ ආසාදිතයින් පිළිබඳව, රෝගයක් පිළිබඳව. ඒ නිසා එවැනි පනතක් මේ සඳහා අදාළ කරගත නොහැකි බව. දැන් විශේෂයෙන්ම අද දිනේ අපිට වාර්තා වෙලා තියෙනවා මේ ලිහිල් කරපු ඇඳිරි නීතිය ප්‍රයෝජනයට අරගෙන සමහර අය වාහන වලින් ගමන් කරනවා කියලා හැඳුනුම්පතේ අංක භාවිතා කරලා ගමන් කරන්න පුළුවන් වෙන්නේ පාගමනින් විතරයි. දැන් මේ නඩු තීන්දුවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ ඇඳිරි නීතියට අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් සම්බන්ධව නීතියේ වගන්ති 3ක් යටතේ කටයුතු කරන්න පුළුවන් කියලා. එකක් තමයි නිරෝධායන පනතේ 5 වෙනි වගන්තිය. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 264 එනම් නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 185 වෙනි වගන්තිය රජයේ බලධාරියෙක්ගේ නියෝගයකට පටහැනිව කටයුතු කිරීම. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේ වගන්ති 3 යටතේම අපි නඩු පැවරීමට කටයුතු කරනවා. ඇඳිරි නීතිය කඩ කරන ලද, ඒ වගේම ඇඳිරි නීතියට එරෙහිව කටයුතු කරන ලද පුද්ගලයින්ට විරුද්ධව. නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 863 දෙනෙකු මෙවන විට වාර්තා වී තිබෙනවා. අද දිනේදී මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්තා නොවූ අතර ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 22 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 343ක්. නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට රෝගීන් සංඛ්‍යාව අද පස්වරු 7 වන විට රජයේ නිලදත්තවල දැක්වුණේ 863ක් ලෙසයි. ඒ අතරින් රෝගීන් 511 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝගීන් 343 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබුණා.
තවත් රෝගීන් 114 දෙනෙකු සැකපිට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවනවා. මේ අතර ඊයේ දිනේදී පමණක් රෝගීන් 16 දෙනෙකු අලුතින් හඳුනාගත්තා. මේ 16න් 13ක්ම නාවික හමුදා උදවිය. තවත් පුද්ගලයෙක් නාවික හමුදා පවුලක කාන්තාවක් සහ දෙදෙනෙක් ඉන්නවා ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක්. වෛරසය ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා හඳුනාගත් පසුගිය අප්‍රේල් මාස 22 වනදා සිට මේ දක්වා හඳුනාගෙන ඇති රෝගීන් ගණන 555ක්. එම රෝගීන්ගෙන් 463 දෙනෙකුම හඳුනාගෙන උනේ නාවික හමුදා සෙබළුන් අතරින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් ඇසුරෙන්. මේ අතර ඊයෙන් අවසන් වූ පසුගිය සතිය තුල පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 148 දෙනෙකු හඳුනාගත්තා. එම රෝගීන්ගෙන් 37 දෙනෙකු පසුගිය සඳුදා හඳුනාගත් අතර රෝගීන් 29 දෙනෙකු බදාදා දිනේදීත් 27 දෙනෙකු බ්‍රහස්පතින්දා දිනේදීත් හඳුනා ගැනුණා. මේ අතර මෙතෙක් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදීම දිනපතා PCR සහ රුධිර පරීක්ෂණ සිදු කරනවා. අදත් මාලිගාවත්ත සහ ඒ අවට ආම්බුලන්ස තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුම PCR සහ රුධිර පරීක්ෂණ වලට යොමු කරනවා. පසුගිය දින වල අපි නුකඩවා PCR පරීක්ෂණ කෙරුණා. නමුත් ඒ කිසිම PCR පරීක්ෂණයකින් කොළඹ නගර සභා බල ප්‍රදේශයට රෝගීන් මෙතෙක් වාර්තා වෙලා නැහැ. ඒ නිසා දිනක් කර දිනක් PCR පරීක්ෂණ කිරීමට තමයි සැලසුම් කළේ. ඊයේ දින තුල පමණක් දිවයින පුරා ස්ථාන කිහිපයකදීම PCR පරීක්ෂණ 1282ක් සිදු කර තිබුණා. ඒ අනුව ඊයෙන් අවසන් වූ ගත වූ සතිය තුල පමණක් සිදු කළ PCR පරීක්ෂණ ගණන 9763ක්. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම පරීක්ෂණ වලින් වාර්තා වන්නේ රෝගීන් ඉතා අඩු සංඛ්‍යාවක් බවයි. මේ අතර නිරෝධායනය සඳහා යොමු කර සිටි තවත් පිරිසක් එම නිරෝධායන කටයුතු අවසන් කර අද පිටව ගියා. මෙලෙස අද නික්ම ගියේ කොළඹ බණ්ඩාරනායක මාවත කෙසෙල්වත්ත කොටහෙන සහ දෙමටගොඩ යන ප්‍රදේශවලින් නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පිරිසක්. ගුවන් හමුදාවේ සියලුම සමාජිකයින් අපිව ගොඩක් ආදරෙන් සහෝදරත්වයෙන් අපිව පිළිගත්තා. ඒකට මම ප්‍රථම වශයෙන් මම ස්තුතිය පුද කරනවා ගුවන් හමුදාපතිතුමාටයි. මේ ඉරණමඩු කඳවුරේ සේවය කරන සියලුම ගුවන් හමුදා නියෝජිතයින්ටත්. ගුවන් හමුදාව සඳහන් කළේ පිරිමි පුද්ගලින් 83 දෙනෙකු සහ කාන්තාවන් 92 දෙනෙකු ඇතුළුව 175 දෙනෙකු මෙලෙස අද නික්ම ගිය බවයි. ගුවන් හමුදාව විසින් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම්, Wi-Fi පහසුකම්, රිසෝදන පහසුකම්, ඒ වගේම කැම බීම, අනෙක් අවශ්‍ය සියලුම දේවල් අපි විශේෂ අපෙන් ලැබුවා. මේ අතර පුණානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 94 දෙනෙකු අද නිරෝධායනයේ කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා. යුද හමුදාව සඳහන් කළේ ඉන්දියාවේ සිට පැමිණි සිසුන් පිරිසක් සහ ව්‍යාපාරිකයන් පිරිසක් මෙලෙස පිටව ගිය බවයි. යුද හමුදාවේ මේ කරලා තියෙන මේක කියන්න වචන නැහැ. තාමත් සාර්ථකයි. ඒ වගේම ඒගොල්ලන්ට ගොඩක් පිං. සියලු දෙනාම ඉතාම හොඳින් අවශ්‍ය පහසුකම් සැලසුවා. කට ලොකු කිරීමක් කරා. ඔවුන් යාපනයේ කොළඹ සහ හලාවත දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. ඊයේ දිනේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් 274 දෙනෙකින් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. ඒ වගේම මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු ඇතුළුව මේ රටවල් දෙකෙන් ඊයේ දිනේදී 450 දෙනෙකු දිවයිනට ශ්‍රී ලංකා රජය විසින් රැගෙන එනු ලැබුවා. මේ රැගෙන ආපු සියලු දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාවේ යටතේ නිරෝධායනට ලක් කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඔවුන් මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන පූනානී ඉරණමඩු සහ නාවික හමුදා නිපුණ යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 279 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලින් අනතුරුව සහ PCR පරීක්ෂණ නිම කිරීම හේතුවෙන් ඔවුන් අද දිනේදී පිටත් කර ඒමට කටයුතු කරනු ලැබුවා. මේ අනුව ශ්‍රී ලංකාව තුල ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් 7391 දෙනෙකු මේ දක්වා නිරෝධායන වී තම නිවෙස් බලා පිටත් කර යවනු ලැබුවා. අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මේ අතර COVID-19 වෛරස මර්ධන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණා. එහිදී ඇඳිරි නීතිය ලිහිල් කිරීම සහ සේවාසන විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදේශන මාලාවක් මෙහිදී අමාත්‍යාංශය හඳුන්වා දුන් බවයි. ජුනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 18 සහ 19 යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
ඒ අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී මේ අතර මහමැතිවරණ දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් වලට අදාළව තමන්ට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. පාර්ලිමේන්තුව වෙසුරා හැරීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට තීරණය කෙරුණද රට තුළ පැවති කොරෝනා වෛරස් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් කොමිසම යලි තීරණය කළේ එළඹෙන ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්වීමටයි. මේ අතර ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන මාර්තු 17, 18 සහ 19 යන තෙදින නාම යෝජනා බහර ගැනීම සිදු කළද එය නීති අනුකූල නොවන බවට විවිධ මත පළ වුණා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසූ අතර නීතිපතිවරයා කොමිසමට දැනුම් දුන්නේ නීතියේ සඳහන් ක්‍රියාපටිපාටියට අනුව මහමැතිවරණය පැවැත්වීමට කටයුතු සිදු කරන ලෙසටයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහමැතිවරණය ජුනි මාස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 7ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා. නීතිඥ චරිත ගුණරත්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමගී ජනබලවේගය මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව 7ක් මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සමේ වගෝත්තර කරුවන් ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් නම් කර ඇති අතර පෙත්සම් කරුවන් සිය පෙත්සම් මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු වූ දින සිට මාස 3ක් ඇතුළත මහමැතිවරණ පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි. මේ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැර දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා. මේ නිසා පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ජුනි මාස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය తాවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමිවන්නේ පසුගිය අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවයි. මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල් වැය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේ අනුව අදාළ පෙත්සම් අද සලකා බැලුනේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මොරදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. එහිදී මුලින්ම නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මහමැතිවරණයට අදාළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු හෙට දින සිදුවීමට නියමිතව ඇති බව සඳහන් කළා. එසේ වුවහොත් අපේක්ෂකින් වේදිවලට බැස ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩ තිබෙන බවත් එතුළින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතුවීමට ඉඩකඩ ඇති බවත් සුමන්දිරන් මහතා පෙන්වා දුන්නා. මේ හේතුවෙන් මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටුවීමේ අතුරු සහන නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශයට පත් කිරීම අසීරු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාවක් පවතින බව අගවිනිසුරුවරයා පෙන්වා දුන්නා. ඉන්නතුරුව මෙම නඩු සියල්ල හදිසි නඩු කටයුතුසේ සලකා කරුණු තහවුරු කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ අනුව අදාළ පෙත්සම් සියල්ල සලකා බැලීම සඳහා ලබන 18 වනදා සහ 19 යන දිනවල කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඉදිරිපත් කර තිබුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා. තවදුරටත් අතරමැදි පෙත්සම් තිබේ නම් ඒවා හෙට පස්වරු 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිඥවරුන්ට දැනුම් දුන්නා. මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගෝත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය දන්වා සිටියා.
මේ අතර මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෞද්ගලිකව නීතිඥවරයෙක් අධිකරණයේ හමුවේ පෙනී සිටීමද විශේෂත්වයක්. නොමිනේෂන් අංක බාර දුන්නට පස්සේ අපේක්ෂිත දේශපාලන වේදිකාව වලට නගිනවා. ඒ දේශපාලන වේදිකාවට නැගලා මේක කරගෙන යනකොට මේ රෝගය පැතිරෙනවා. මේ වසංගතය පැතිරෙනකොට කවුද ඕකට වග කියන්නේ? ඒකට වග කියන්නේ එක්කෙනෙක් නැතිව යනවා. ඕක තමයි අන්තිමට වෙන්නේ. මේ අවස්ථාවේ මැතිවරණයක් තියනවද නැද්ද කියලා තීරණය කරන්නේ මැතිවරණ කොමිසම. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කිසිම ආකාරයේ බලපෑමක් කරන්නේ නැහැ. මම දන්නේ ඇයි විපක්ෂයේ අද බොහොමයක් දෙනෙක් මේ මැතිවරණය කල් දාන්න අධිකරණ ඉදිරියට ඇවිල්ලා උත්සාහ කරන එක. ඉතින් මේ අවස්ථාවේ අපි මැදිහත් වෙන්නේ ඒ අසාධාරණ ඉල්ලීම නවත්තන්න. රජය ආරම්භ කළ සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහන අද වන විට රට පුරා ව්‍යාප්ත වී අවසන්. රටේ සෑම ප්‍රදේශයකම ජනතාව ගෙවතු වගාවට යොමු වී ඇති ආකාරය රටටම පෙන්වමින් රටම බලගන්වන්නට අපි සූදානම්. අද වවමු රට දිනවමු. සෞභාග්‍යයක් ගෙවත්ත වැඩසටහන රටපුරා රැගෙන යාමට දේශපාලනඥයින් මෙවැනිම වූ වීඩියෝවක් සකස් කර තිරේ දිස්වන අපගේ WhatsApp දුරකථන අංකයට එවන්න. මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට ආරමි අද වවමු රට දිනවමු. අනුග්‍රහය. This is Live at 8. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. තම ඇස් ඉස් මස් ලේ දන් දෙමින් කාය දායනය කළ සූර වීර ධීර සුජාත රණපොතොන් මාතෘ භූමියේ සැබෑ විජයග්‍රහණය වෙනුවෙන් සිදු කළ උත්තුංග මෙහෙවර අපට කවදාවත් අමතක කරන්නට බැහැ. මීට වසර 11කට පෙර රණබිමෙන් අටට ඔස්සේ ඉතිහාසයේ රන් අකුරින් ලියූ ඒ අවසන් සටනේ මතක යලි ආවර්ජනය කරන්නට ලයිව් ඩේට් අපි තීරණය කළා. අද රණබිමෙන් මතක අවදි කරන්නේ අවසන් සටනේ සතුරු බලමුළු සුණු විසුණු කළ එක් රෙජිමේන්තුවක් වන ගජපා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවෙක්. රණබිමෙන් මතක The Military Miracle. රණවික්‍රම පදක්කම, දේශපුත්‍ර පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, මානුෂීය මෙහෙයුම 1 සහ 2 පදක්කම්, පූර්ණ භූමි පදක්කම, දීර්ඝ සේවා පදක්කම, ස්වර්ණ ජයන්ති පදක්කම, සේවා අභිමානී සහ සේවා පදක්කම්, විදේශ සේවා පදක්කම, සාමසාධක හමුදා පදක්කම සමග එඩිතර රණපුත්‍රයෙකු ලෙස හැබෑරිය යුතු සියලු පාඨමාලා අවසන් කළ සූර වීර ධීර එඩිතර රණකාමියෙකු අද රණබිමෙන් මතක තුලින් ඔබ හමුවට. සංග්‍රාම භූමියේ සෙබළෙකුගේ මතකාවර්ජනය. ඔහු නමින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු සැරයන්නේට බලලත් නිලධාරී එක වරකාවල. ඔබේ මතකය කොහොමද? මගේ මතකයන් මම 1998 ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳිලා ඉන්පසු අකිනිකීල රණගොස ආදී ක්‍රියාන්ත රාශියකට සහභාගී වෙලා ඉන්පසු මාගේ විශාල මතකයක් වන්නේ මාවිල්ලාරු ක්‍රියාන්තය 2006 වර්ෂයේ. ඉතාමත්ම දුගී දුප්පත් දෙමළ වැසියන් විරසක් සිටින ප්‍රදේශයක් තමයි මාවිල්ලාරු ප්‍රදේශය. තමයි LTT විසින් මාවිල්ලාරු සරවුව වසනවා. ඉන්පසු අපි මේ ශ්‍රී ලංකා යුද හමුදාව විදිහට අපිට මේ මානසිකව දැනෙනවා මේ දේ හදවතට ක්‍රියාන්තයක් දියත් කරලා මාවිල්ලාරු සරවුව අපි යුද හමුදාව විසින් අත්පත් කරගන්න. මාවිල්ලාරු සටන අපි මාසයක එකහමාරක පමණ කාලයක් ඉතාමත්ම වැහිබර කාලගුණක තත්ත්වයක් තියද්දී සොල්දාදුවන්ට ලොකු පීඩනයක් ලොකු දරා ගැනීමක් හොඳ ආත්ම විශ්වාසකින් කරන්න ඕන කාල පරාක්ෂයක් තමයි අපි මෙම ක්‍රියාන්විතය කරේ. අපි මේ මාවිල්ලාරු ජයග්‍රහණයෙන් පසු අනදර නිලධාරීවරුන්ගේ මඟ පෙන්වීම යටතේ අපි සම්පූර්ණ ක්‍රියාන්තයේ ජයග්‍රහණය අත්පත් කරගන්නවා.
සාම්පාරු ප්‍රදේශයේ අත්පත් කර ගැනීම පසු අපිට එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ මරණ ස්ථානයක් වෙන වාකරේ ප්‍රදේශය. මෙන්න මේ වාකරේ ප්‍රදේශය අපි ගජබා රෙජිමේන්තුව, ඒ වගේම ගැමුණු හේවා රෙජිමේන්තුව, ඒ වගේම විශේෂ බලකාය කමාන්ඩෝ රෙජිමේන්තුව වැනි රෙජිමේන්තු සමග එකට එකතු වී මෙන්න මේ වාකරේ ප්‍රදේශයේ අල්ලා ගැනීමට අපි ක්‍රමෙන් ඉදිරියට ගමන් කරා. එන්න ඒ ඉදිරියට ගමන් කරද්දී අපිට මෙන්න මේ වාකරේ ප්‍රදේශයේ සතුරාගෙන් මුදවාගෙන සතුරාගේ අවියාවුද කාලතුවක්කු අපිට අල්ලා ගැනීමේ හැකියාවක් ලැබුණා. තොප්පිගල කඳුමුදුනේ සිංහදා ජෙල් එළදුණු අවස්ථාව ලාංකිකයන් අපි හැමෝටම මතකයි. ඒ වෙනකොට මම විශේෂ බලකායේ සේවය කරමින් විශේෂ බලකා සොල්දාදුවෙක් විදිහට මට එතනදී ලොකු සතුටක් ලොකු මොරාල් එකක් මාහට වගේම සියලුම විරෝධාර රණවිරුවන්ට ශක්තියක් ලැබුණා. මාවිල්ලාරුවේ ඉඳන් තොප්පිගලට එනකොට අමතකම නොවන සිදුවීම මොකක්ද අපිට? ඒ කාල ප්‍රාසය තුල ඊ타මත්ම කාලගුණ තත්ත්වයක් ගත්තොත් වැසිබර කාලගුණක තත්ත්වයක් තමයි සෑම අවස්ථාවකම තිබුණේ. එතකොට අපි ක්‍රියානිතයක් කරනකොට අපි මේ ක්‍රියානිතේ අධියර කීයකින්ද කරන්නේ කියන එක අපිට තීරණය කරන්න අමාරුයි. මොකද මේ ප්‍රදේශයේ තියෙන අපි සතුරාට ප්‍රහාරයක් දියත් කරලා අපි මේ භූමිය අත්පත් කරගත්තට පස්සේ සමහර විට සතුරා විසින් මෙන්න මේ වගුරුබුන් ප්‍රදේශත් නිසා සතුරා විසින් ලුහු බැදලා නැවත අපිට ප්‍රහාරයක් දියත් කරනවා. එතකොට අපිට මේ තැන්වලදී සතුරාට නොපෙනී සතුරා ළඟට ලං වෙලා සතුරා විනාශ කිරීමේ අවස්ථාව ගොඩාක් අපිට ඇහිරිච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම අපි ගත්තට පස්සේ අපි ගමන් කරන අවස්ථාවේ ඉන මට්ටමට වගේ වතුර. එතකොට අපි දවස් 5කට හෝ 6කට ජංගල් එකක් ගියොත් අපිට මේ ජංගල් එකේ දවස් ගණනාවම එක දිගට තෙමෙනවා, එක දිගට මේ වැස්සට අහු වෙනවා. ඉතින් එතකොට තමුන්ගේ කකුල් සවුත් වෙලා අපි ක්‍රියානිතයේදී අපහසුතාවලට ගොඩාක් මේ මුහුණ දුන්න අවස්ථා අප්‍රමාණයි අනන්තයි. හරි. සංග්‍රාම භූමියේ මෙවන් අභීත සෙබලෙකුගේ මතකාවර්ජනයක් සමගින් අපි හෙටත් ලයිව් ඇට් එක තුලින් මුණ ගැසෙමු. රණබිමෙන් මතක The Military Miracle. එළවලු මගින් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හඳුන්වා දී තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විසින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි. මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්න ගොන්න අතරේ තවත් ප්‍රශ්න ටිකක් තමයි හරියට එළවලු ටිකක් කොහොමද තෝරගන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව. ඒ වගේම තමයි ඒවා ගෙදරට ගෙනහිල්ලා සෝදලා හරියට ෆ්‍රිජ් එකේ දාගන්නේ කොහොමද, මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. ඒකට විසඳුම් ටිකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ටික ඔබට කියන්නයි මේ සූදානම. අපි මේ ගන්න එළවලු අඩුම වශයෙන් 10-15 දෙනෙක් ස්පර්ශ වෙලා තිබෙන නිසා යම් කිසි කොවිඩ් ආසාදිතයෙක් මේ ආහාරය ඇල්ලුවොත් ඒ හරහා විශාල පිරිසකට බෝවීමේ අවදානමක් තිබෙනවා. අප වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ කිනම් එළවලු වර්ග මිලදී ගැනීමේදීද? පිසීමකින් තොරව හෝ මද වශයෙන් පිසින ආහාර, මැල්ලුම් වර්ග, සම්බෝල වර්ග මෙන්න මේ වගේ ආහාර වලින් මේ වෛරස් එක අපිට පැතිරීමේ හැකියාවක් තිබෙනවා. COVID-19 වෛරසයේ ස්වභාවය අනුව එළවලු ජලයෙන් පමණක් සේදීම ප්‍රමාණවත්ද? COVID-19 කියන වෛරස් එක වටේටම තියෙන තෙල් ආවරණයක්. ඒ නිසා මේක නිකන් ජලයෙන් සේදුවට ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරමු කොහොමද ඒ ටික නිවැරදිව පිරිසිදු කරගන්නේ කියලා. නිවසට ගෙන ආ එළවලු නිවැරදිව සෝදාගන්නේ කෙසේද? සෝඩියම් හයිපොක්ලෝරයිඩ් ඒ වගේම ඇල්කොහොල් වගේ දේවල් පාවිච්චි කරන්න විතරට බඩු ගෙනාම සෝදා ගන්න. එළවලු වෙන්න පුළුවන්, මස් මාළු වෙන්න පුළුවන්. අවශ්‍ය විදිහට ඒ ද්‍රාවණ වලින් සෝදලා වියලා ගේ ඇතුළට ගැනීම තමයි වඩාත් නිවැරදි ආකාරය වන්නේ. ආහාර වලට අනුමත රසායනික විතරයි භාවිතා කරන්න හැකියාව තිබෙන්නේ. අපිට මේ දේවල් කිසිවක් සපයා ගන්න බැරි නම් අපිට පුළුවන් උණු වතුරෙන් හරි මේ සෝදලා ගන්න.
ආහාර ගබඩා කර ගැනීමේදී අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? පුළුවන් තරම් මස් මාළු පළතුරු වර්ග වෙන වෙනම අපිට බෑග් වල දාලා ෆ්‍රිජ් ශීතකරණයට දාන්න පුළුවන්. උෂ්ණත්වය අඩු වෙනකන් ඉඳලා දාන්න පුළුවන්. ශීතකරණයෙන් අනිවාර්යයෙන්ම හොඳින් පිරිසිදු කරගත්තට පස්සේ ආහාර ඇසිරීම තමයි යෝග්‍ය වන්නේ මේ වෛරසය පැතිරීම වළක්වා ගන්න. ආහාර පිළියෙල කර ගැනීමේදී අපට වරදින අවස්ථා පිළිබඳ ඔබ දැනුවත්ද? එකම කටින් බෝඩ් එක පාවිච්චි කරනවා. උදාහරණයක් අපි එළවලු වර්ග ඒ කටින් බෝඩ් එක කපනවා, මස් වර්ග කපනවා. ඊට පස්සේ පිරිසුදු කිරීමකින් තොරව නැවත පළතුරු වගේ අපි පිසීමකින් තොරව ආහාරයට ගන්න ද්‍රව්‍යයක් ඒ සමානම පිහියෙන් ඒ බෝඩ් එකේම කපනවා. එතකොට මොකද වෙන්නේ? සමහරට අපි හිතන්න පුළුවන් දැන් මේ උදාහරණයක් මේ කැරට් වල කොරෝනා වෛරසයේ පුෂ්ඨය තියෙන්න පුළුවන්. හැබැයි අපි කැරට් උයලානේ ආහාරයට ගන්න. එතකොට ඒ කොරෝනා වෛරසය විනාශ වෙලා යන සෙන්ටිග්‍රේඩ් 60ට වඩා උෂ්ණත්වය වෙනකොට. නමුත් කැරට් වලින් වෛරසය බෝන් නැතත් සකසා ගන්න අනිත් ආහාර මගින් මේ වෛරසය පැතිරීමේ අවදානමක් තියෙනවා. පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂයේ ඇතමුන් ඉල්ලා සිටින්නේ බෙදී ගිය එක්සත් ජාතික පක්ෂය නැවත එක්සත් කර ගැනීමේ පටු අරමුණින් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. මේ අතර විපක්ෂය පවසන්නේ වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට විවිධ දුෂ්කරතාවන්ට පත්වීමට සිදුවන බවයි. ඒ සමග තවත් දේශපාලන අදහස් කිහිපයක් දකිමු දැන්. අපේ එක්සත් ජාතික පක්ෂයේ විදිහට මේ වෙනකොට අපේ සියලුම සංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙනවා. දේශපාලනිකව ඇදිරි නීති ඉවත් කරනවා නම් මැතිවරණ ව්‍යාපාර ඉක්මනට කරන්න ඕනි කියලා හිතාගෙන ඇදිරි නීතිය ඉවත් කරලා හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් අපිට ඒකකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. මේ කරන්න හදන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තු දෙකක් තියෙනවා. ඒතකොට මේ නාම යෝජනා නිෂ්ප්‍රභා කරලා පොදු ලයිස්තුවක් ඉදිරිපත් කරන්න තමයි වොමනායලා තියෙන්නේ. ඒක මොකද්ද හරස් වෙලා තියෙන්නේ? හරස් වෙලා තියෙන්නේ නාම යෝජනා දීලා ඉවරයි. පාර්ලිමේන්තුව රැස් කළා පාර්ලිමේන්තුව හරහා දැනට පිළිඅරන් තියෙන නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම තමයි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. නමුත් අද වෙනකොට ඇත්තම කතාව රාජ්‍ය සේවකයට වැටුප් ගෙවා ගන්න බැරි බංකොලොත් ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා. තව ඉස්සරහට හොඳ සෙල්ලම් ජයසුන්දර මහත්තයා යෝජනා කරයි. පඩි කපලා විතරයි ජයසුන්දර නතර වෙන්නේ නැහැ. ඒ බව මම බොහොම පැහැදිලිව කියනවා. 2015 ජනවාරියට බලය ගන්නකොට වහපාලන කට්ටිය මේ රටේ ආර්ථික වර්ධන වේගය 107ට උඩින් තිබ්බේ. බලය දීලා යනකොට 101.7ට බස්සලා ගියේ. මහා බැංකුව මහදවල් කොල්ල කාපු සහරාන් මරාගෙන මැරෙනකම් බලන් හිට කට්ටිය දැන් කතා කරනවා රජයේ සේවකයා ගැන. මේ රටේ රාජ්‍ය සේවකයාට වැටුප ගෙවා ගන්න බැරි ආණ්ඩුවක් හදිලා නැහැ. මේ රටේ රාජ්‍ය සේවය පමණක් නෙවෙයි මුළු මහත් ජන සමාජයම නිවැරදිව ඉදිරියට අරගෙන යන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ඇතුළු අපේ ආණ්ඩුව සූදානම්. රජයේ වැඩපිළිවෙල සම්පූර්ණ අනාගෙන තියෙනවා. දැන් පහුගිය කාලේ ජල බිල්පත් හදලා තියෙන මාස දෙකේම පාවිච්චි කරපුවාට වතුර බිල බලපුවාම මිනිස්සුන්ට හිතෙනවා අපරාධය අතහේදුවි. ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා 5000 දුන්නා. දැන් 5000 වගේ 5 ගුණයක් එකතු කරලා ලයිට් බිලයි වතුර බිලයි එවලා තියෙනවා. ඒකට කවුද වග කියන්නේ? රට උවදුරකට ලක් වෙන හැම අවස්ථාවකම ඒ උවදුරෙන් බේරගන්න හැකි ආණ්ඩු ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුල් කරගත්ත දේශපාලනය තියෙන්නේ. ඉදිරි කාර්තුව තුළ මේ රටේ ජනතාවගේ ශක්තියත් සම්බන්ධතාවයත් පැහැදිලි මැදිහත් වීමත් සමග මේ උවදුරෙන් සමාජයේ මුදවගෙන පොහොසත් රටක් නිර්මාණය කරන සටනේ අපි ඉන්නවා. මැතිවරණට වියදම් කරන මුදල වියදම් කරොත් මේ අවසංගතයේ සම්පූර්ණයෙන් අවසන් කරන්න මුදල් තියෙනවා. විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි එකතු වෙන්න පුළුවන් එක වෙලාවක අපි ඉන්නේ. අන්නේ එකතුව වුණොත් අපිට පුළුවන් පඩි නැතුව වෙනත් දීපනා නැතුව පාර්ලිමේන්තුවේ කෑම නැතුව පාර්ලිමේන්තුව රැස් වෙලා තීරණයක් ගන්න පුළුවන්. කොච්චරවත් කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න. පාර්ලිමේන්තුව රැස් කරාම හුස්ම ගන්න ළඟින් ඉන්නේ ඔක්කොමලා. කට්ටියටම කොරෝනා වැළඳීමට බොහෝ විට ඉඩ. ඒක වෙන්නේ නැති කට්ටියව ගෙනල්ලා එකට දාලා පාර්ලිමේන්තුව කැඳවන්න. ඇතැම් විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි විල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලි බල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදුවක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම තත්වය වහාම නිවැරදි කර නිවැරදි විල්පත් පාරිභෝගිකයන් වෙත ලබා දෙන ලෙස විශේෂ බහර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා. හිටපු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජර්මානු තානාපති ජොන් රූඩ මහතා අතර විශේෂ හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මෙරට COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සෞඛ්‍යමය ආරක්ෂණ මේවලම් මෙරටට ලබා ගැනීම උදෙසා සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා රටවල් කිහිපයකම තානාපතිවරු හරහා දුරකථන සාකච්ඡා පැවැත්වූ අතර අද ජර්මානු තානාපති ජොන් රූඩ මහතා හමු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවලේකම් දුරයටපත් ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය සේවා බලකායේ ප්‍රධානී මේජර් ජෙනරල් සංජීව් මුණසිංහ මහතා අද පස්වරුවේ වැඩබාර ගනු ලැබුවා.
මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා වැඩබාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර දේවී වන්නිආරච්චි මහත්මිය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් බද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. යහපාලන රජයේ හිටපු අමාත්‍යවරු සහ නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමට ගොනු කර තිබූ පැමිණිලිවල ප්‍රගතිය පිළිබඳ විමසීමට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද අල්ලස් කොමිසමට පැමිණියා. එම පැමිණිලි බහරදී වසර 4ක් ගත වුවද මෙතෙක් ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව පියවරක් නොගත් බවයි හිටපු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. අද අපට උත්තරයක් දුන්නා පසුගිය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාර්තාවේ තියෙන්නේ රවි කරුණානායක මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. රාජිත මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. තලතාතු කෝරළ මහත්මියගේ නීතිපතිට යවුවා මේ කිසිම දෙයක් උනේ නැහැ කියලා කියනවා. ඊළඟ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා අපිට නීති නිලධාරී නැහැ. ඒ වගේම කාර්ය මණ්ඩලය නැහැ. ඒ නිසා මේ කටයුතු කරගන්න බෑ කියලා. ඒ නිසා කිසිසේත් මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. මේ වෙනකොට මේ සියලු පරීක්ෂණ නවත්තලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි වහාම කිව්වේ මේ පිළිබඳ කඩිනමින් මේ කටේට නඩු දාන්න මේ නැත්නම් මේකට විරුද්ධව අපට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. අල්ලස් දූෂණ කොමිසම කියන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන ස්වාධීන කොමිසමක්. ව්‍යවස්ථාදායක සභාවේ බලය තියෙන්නේ තාමත් එක්සත් ජාතික පක්ෂයට. ඒ වගේම මේක ස්වාධීන කරාට පස්සේ ආයි ජනාධිපතිතුමාට ඇඟිලි ගහන්න බෑ. මේ කොමිසම ස්වාධීනව කටයුතු කරේ නැහැ. එහෙම වෙන්නේ නැති හින්දා තමයි අපි හොයලා බලන්න ආවේ අපේ පැමිණිල්ලට මොකද වුනේ කියලා. වෙන්දන අපි අතුලට ගත්තෙත් නැහැ. එදාපාර අධ්‍යක්ෂ ජනරල්තුමා හමු වෙලා මේ පව ගැන කතා කරලා තොරතුරු දැනගන්න ලැබුණා. ඒකම ලොකු ජයග්‍රහණයක් කියලා අපි විශ්වාස කරනවා. ලයිව් එටේට් හදට අවසන්. මම නදීක කරුණානායක. මම චමිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.